මනුස්ස ජීවිතය ඇත්තටම දුර්ලභ දෙයක්ද? මේ ජීවිතේ කළ යුත්තේ කුමක්ද? මේ තොටුපොළ හොයාගෙන තමයි අද අපි යතිවර යාත්‍රාව දියත් කරන්නේ. සසර ඕගේ තරණය කරන යතිවරයන් හා එක්ව යාත්‍රා කරන්නට එන්න ගොඩවෙන්න යතිවර යාත්‍රාවට. හොඳයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි එහෙමනම් ධම්ම සාකච්ඡාව ආරම්භ කිරීමට මත්තෙන් සුපුරුදු පරිදි ත්‍රිවිධ රත්නය වන්දනා කරගමු. ඒ සඳහා සියලු දෙනාම নমස්කාර පාඨයේ තෙවරක් මාත් සමග සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මා කීවට පසු කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. හොඳයි පින්වතුනි, සියලු දෙනාම සිහිපත් කරගන්න. ඔබ වගේම
ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ කැමැත්තෙන් සිටිනා වූ දසදහසක් ලෝක ධාතුවේ වැඩ වාසය කරන දිව්‍යයක් බ්‍රහ්මාදී පිරිසක් ඉන්නවා නම් සම්මද්දෘෂ්ටික දේව සමයන් වහන්සේලා පිරිසක් ඉන්නවා නම් ආන්ගේ සෑම සියලු දෙනාව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරගන්න සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමට ඒ වගේම පෙඟුතුනි ඔබගේ නමින් මළ ගියා වූ මේ ඇදුණා වූ යම් ඥාති පිරිසක් ඉන්නවා නම් අනන්ත සසර පුරා පැමිණි ගමනේදී අම්මා තාත්තා වෙච්ච ඥාති මිත්‍රාදී වී මරලා බහුගාමී වුණා වූ යම් ඥාති පිරිසක් ඉන්නවා නම් ඒ සෑම සියලු දෙනා මේ අවස්ථාවේ සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් මේ ධම් දේශනාවල් සඳහා සහසම්බන්ධ වෙලා හිත පහදවාගෙන මහා පිං රැස් කරගෙන ඒ දුගතිගාමී තැන්වලින් නම් ඒ තැන් වලින් අතහැරලා මිදලා යන්නටත් ඒ සුගතිගාමීවන් පිරිසක් ඉන්නවා නම් ධම් දේශනා ශ්‍රවණයන් වලට සහසම්බන්ධ වෙලා මහා පිං රැස් කරගෙන උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වන්නා වූ මහා පිං කුසල රැස් කර ගැනීමට ඒ සෑම සුදුනාට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. මා මේ ගාථා පාඨයෙන් සජ්ජායනා කරද්දී ඔබ සියලු දෙනාම ඒ සියලු දෙනාවම හිතින් සිහිපත් කරගෙන මේ ස්ථාන වලට එන්න කියලා හිතින් ආරාධනා කරගන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, මේ වගේම සියලු දෙනා මොහොතකට සිහිපත් කරගන්න අනාදිමත් සසර පුරා මේ පැමිණි ගමනේදී විවිධාකාරයේ අසත්පුරුෂ බහට ලක් වෙලා ඒ බුද්ධ රත්නයේට ධර්ම රත්නයේට සංඝ රත්නයේට කියනවා වගේ ත්‍රිවිධ රත්නයේට මේ සසර පුරා පැමිණි ගමනේදී විවිධාකාරයෙන් හිඟි හිංසා අපවාද උපවාද වෙන්නේ නැති මේ අවස්ථාවේදී උත්තරීතර ත්‍රිවිධ රත්නයේ සිහිපත් කරගෙන මාතින් සිදුනා වූ සියලුම වැරදි අවඩ අසාධාරණකම් සියල්ලටම ඒ උතුම් ත්‍රිවිධ රත්නයේ මාහට දසදහස්වර කෝටි ලක්ෂවර කමා කර සිටිනසේක්වා හිතාගෙන සියලු දෙනා මොහොතක් ත්‍රිවිධ රත්නයේ කමා කරගන්න. හොඳයි පින්වතුනි, අපේ පින්වත් පිරිසට මෙදා පටන් අද දවස පටන් ඉදිරි දවස්වලදී මම හිතන්නේ අපේ සංවිධායක මණ්ඩලය සූදානම් කරලා තියෙන විදිහට දහම් දේශනා මාලාවක් සිදු කෙරෙනවා. ඒකේ පළවෙනි දහම් දේශනාව තමයි අද මේ විදිහට පැවැත්වෙන්නේ. කියන සතුටුයි පින්වතුනි, අපේ ස්වාමීන් වහන්සේලා ඇතුළු මේ අනගාരിക පින්වතුන් ඒ සියලු දෙනාම මේ ලෝක සත්වයෝ කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් ඒ සියලු දෙනා උදෙසා මහත් වූ මෙත්තාවකින් යුක්තව කටයුතු කරන පිරිසක්. ඉතින් එහෙම කටයුතු කරන නිසාම උන්වහන්සේලාගේ හිතවලට ඇදෙනවා ඔබගේ පුණ්‍ය විපාක. ඉතින් ඒවැ ප්‍රතිඵලයක් විදිහට තමයි උන්වහන්සේලා තීරණය කරලා තියෙන්නේ මේ නිවන් මඟ වඩාගෙන යන අපි හා සහසම්බන්ධ වෙලා නිරන්තරයෙන් ඉන්න පිරිස වගේම තවත් මේ ලංකාද්වීපයේ වගේම විවිධ රටවල මේ සසර ඕගේ
අසරණ වෙලා නිවන් දකින්න මගක් තෝරා ගන්නට බැරිව විවිධාකාරයේ කටයුතු කරගෙන යන අසරණ වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් අන්නේ පිරිස අරමුණු කරගෙන උන්වහන්සේලා මේ දේශනා මාලාවක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් හරිම සතුටුයි පින්වතුනි. උන්වහන්සේලාගේ යෝජනාවට සහ ඒ සත් කටයුත්ත වෙනුවෙන් උන්වහන්සේලා කැප වෙන විදිහ දැක්කහම. ඉතින් හරිම උත්තරීතර කටයුත්තක්. ඉතින් මේ මහා කටයුත්තේ මූලාරම්භයට සහ සම්බන්ධයෙන් ලැබීම පිළිබඳවත් මම ස්වාමීන් වහන්සේ බොහොම සතුටටපත් වෙනවා. ඇත්තරම පින්වතුනි ඔබ වගේම බොහෝ පිරිසක් විශේෂයෙන් අද කාලේ මේ ඉන්න තරුණ පිරිස්, මැදිවියේ පිරිස් මේ සසර ගමනේ අතරමං වෙලා කරන්න ඕනි මොකද්ද, නොකරන්න ඕනි මොකද්ද කියන එක තෝර බේර ගන්න බැරුව අසන වෙලා ඉන්නවා. ඉතින් මේ නිරන්තරයෙන් බණහන පිරිසකුත් ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් ඒ පිරිස නම් බොහෝ දුරට මේ නිවන් මඟ වඩාගෙන යන්න ඕන කටයුතු ප්‍රායෝගිකව ගෙවල් වල ඉඳලත් කරගෙන යනවා ඇති. ඒ වගේම පිටුතුනේ ඔබ දන්නවනේ. ඔබගේ ඥාති වුණ පිරිස්, යාළුවෝ එහෙලියන් වෙච්ච පිරිස්. ඉතින් බොහෝ පිරිසක් ඉන්නවා මේ තථාගත ධහම ගෝචර කරගන්න බැරි වෙච්ච පිරිසක්. ඉතින් අපිත් පිටුතුනේ එහෙම තමයි හිටියේ. අපි අද මේ සිවුරක් දරාගෙන හිටියට ඔබට මේ බණ කිව්වට අපිත් මේ ලෝකේ උලා කන වැඩ පිළිවිල තමයි හිටියේ. මම දකින විදිහට පිටුතුනේ ඒකට ප්‍රධාන හේතුව විදිහට මට පේන්නේ සහ අපි මේ මෙතෙක්කල් කටයුතු කරන්ගේ විදිහ අනුව ලෝකේ දිහා දකින විදිහ අනුව අපිට තේරෙන කොටසක් තියෙනවා. ඒ තමයි පිටුතුනේ අපිත් ගිහි ලෝකේ කටයුතු කරා යද්දී අපි දන්නේ නැහැ ඇත්තට මොකද්ද කරන්න ඕනේ කියන කොටස. සාමාන්‍ය ස්වභාවය තමයි ඉතින් මිනිස්සු වෙලා ඉතින් උපදිනවා. දැන් ඔබ පොඩ්ඩක් බලන්න කල්පනා කරලා. ඔබ හැමෝටම අතීතයක් තියෙනවා. දැන් කොච්චර විතර දීර්ඝ අතීතයක් තියෙනවද? කල්පනා කරලා බලන්න. ඔය ආපස්සට බලන් ගියාම ඉතින් සාමාන්‍ය අවුරුදු 20ක් වගේ කාලයක් ටිකක් යම් ප්‍රමාණයකට හොඳට මතකයි. එතනින් එහාට ටිකක් මතකයි. මුල් කාලේ වගේ නැති මතකත් නැහැ. ඒතොර එතනින් එහා ටික මොනව වෙන්නේ නැද්ද? දැන් වර්තමානයේ ටික ගැන නම් ඔබ බොහොම දන්නවා. නමුත් ඔබගේ අතීතය පොඩ්ඩක් සිහිපත් කරලා බැලුවොත් පින්වතුනි යම් කාලයකට එහා ටික ඔබට මතක නෑ මොනවක්. දැන් තියෙන ටික නම් මතකයි. නමුත් ඔබ හොඳටම දන්නවද පින්වතුනි අනාගතේ තව අවුරුදු 50කින් ඔබ කොහේ ඉඳීද කියලා? පොඩ්ඩක් හොඳට හිතලා බලන්න මේ කාරණාව ගැන. ඔබ ඔය කටයුතු කරගෙන ගියාට පින්වතුනි ඔබගේ ජීවිතය ගැන පොඩ්ඩක් ගැඹුරින් හිතලා බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් අපි කරන්නේ තමන්ගේ ජීවිතය ගැන හිතන එක නෙමෙයිනේ නේද? අපි වැඩිපුරම බලන්නේ අනුන්ගේ ජීවිත ගැන. නේද? උපන්දා පටන් බැලුවේ එහෙමනේ. පොඩ්ඩක් ඔය ඔබ ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඇත්තට ඔබගේ අනාගතය මොකද්ද? තා අවුරුදු 50කින් ඔබට මොනව වේද? ඇත්තට ඔබ කොහේ ඉඳලාද ආවේ? කොහොමද ඔබ ඔය ගෙදරට ආවේ? කොහොමද ඔබ ඔය පිරිමියෙක් උනේ? කොහොමද ඔබ ඔය කාන්තාවක් උනේ? කොහොමද ඕවා උනේ? පිටුතුනි මේ කියන කාරණා ගැන හොයලා බලන්න ඕනේ නැද්ද? දැන් නිය හිතන්නකෝ පිටුතුනි දැන් අපි ඔක්කොම වැඩ ටික කරගෙන ඒව මේව කරගෙන ඉතින් ඉන්නවා. ඉතින් දැන් අනාගතේ එහෙම ප්ලෑන් කරලා ඔක්කොම ප්ලෑන් කරලා එහෙම ඉතින් කටයුතු කරගෙන යනවා හැමෝම. නමුත් පිටුතුනි ඔබට නොපෙනෙන පැත්තක් තියෙනවා.
ඒ තමයි පිටුතුනේ ඔබගේ අනාගතයට මොකද වෙන්නේ කියන එක. මේ ලෝකේ ඉන්න මිනිස්සු කොච්චර මෝඩයිද කියලා බැලුවොත් පිටුතුනේ මේ බොහෝ මිනිස්සු ඕනම දේ නෙමෙයි හිතන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ජීවිතයක වැඩ කටයුතු කරයි යද්දී අපි හැමතිස්සෙම මුල් තැන දෙන්නේ වැදගත්ම දෙයටනේ. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබ වැදගත්ම දෙයට මුල් තැනද දීලා තින්නේ ඔය කියලා නැත්නම් කවුරු හරි කියපු දේවල්ද ඔය කරගෙන යන්නේ කියලා. මොකද්ද මේ වැදගත්ම දේ කියලා කිව්වේ එතකොට? මොකද්ද මේ අනාගතය කියලා කිව්වේ එතකොට? දැන් මේ හිතලා බලන්න පිටුතුනේ. දැන් ඔබ යම් කිසි පොලිමක ඉන්නවා. අපි හිතමුකෝ ඔබ පොලිමක ඉන්නවා. ඒ පොලිමේ ඉස්සරහම ඉන්න පිරිස් එක්තරා කාමරයක් ඇතුළට යනවා. ගියාට පස්සේ ගිය කවුරුවක්වත් එන්නේ නැහැ හැබැයි. ගිය තැනක් හොයන්නත් බෑ. ආයේ දොරෙන් එන්නෙත් නැහැ. සද්දයක් බද්දයක් මුකුත් නැහැ. ඔබත් දැන් මේ පොලිමේ 20 වෙනියට විතර ඉන්නවා. මම මේ කියන කාරණා හොඳට දැන් කල්පනා කරලා ගන්න. මනසින්ම මවා ගන්න. එතකොට මේ කාමරයේ ඇතුළට යන පිරිස් වලට වෙච්ච දෙයක් නැහැ. හැමෝම කාමරයේ ඇතුළට යනවා විතරයි පේන්නේ. ඉතින් ඔබ 20 වෙනියට විතර ඉන්නවා. නම් මේ නිකමට අහන්නේ ඔබ පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ නැද්ද අර කාමරේට යන මිනිස්සයාට මොකක්ද වෙන්නව ඇත්තේ කියලා. මං අහන්නේ ඔබට ඒක වැදගත් කාරණාවක් නෙමෙයිද? මොකද ඔය පොලිමේ නම් ඉන්නේ ඔබ යම් පොලිමක නම් ඉන්නේ පොලිමේ ඉන්න හැමෝම ඉස්සරහා ඉන්න එක්කෙනා අර කාමරේ ඇතුළට යනවා නම් ඔබත් ඒ පොලිමේම නම් ඉන්නේ ඔබට යුතුයකමක් නැද්ද බෙන්තුනේ ඒ ඉස්සරහා ඉන්න මිනිස්සයාට මොකද වෙන්නේ කියලා හොයලා බලන්න. ඔබ මම හිතා ගන්නකො ඔබට මේ පොලිමෙන් අයින් වෙන්නත් බෑ වගේ එකක්. පිටිපස්සට යන්නත් බෑ කියලා හිතා ගන්නවා. දැන් ඔබට ඉස්සරහින් ඉඳපු කෙනෙක් ගියා. ගියාම තමයි සද්දයක් බද්දයක් මොකුත් නැහැ. ඊට පස්සේ ඉන්න කෙනත් ගියා. එයාටත් වෙච්ච දෙයක් නැහැ. දැන් මම අහන්නේ පින්වතුනි ඔබ ඒ දේ ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ නැද්ද? ඔබ ගියේ අනිවාර්යෙන් ස්වාමීනි හිතන්න ඕනේ අනිවාර්යෙන්ම හිතන්න ඕනේ. ඇයි හිතන්න ඕනේ නැත්තේ? දැන් බලන්න ඔබගේ ජීවිතය දිහා. දැන් ඔබගේ ජීවිතේ සමහරට දැන් ඔබ මේ වෙලාවේ පුටුවක් උඩ වාඩි වෙලා හරි වාහනයක හරි ඇති. දැන් ඔබගේ ජීවිතය දිහා බැලුවම පින්තුනේ ඔබ ඇසුරු කරපු පිරිස්. ඇසුරු කරපු පිරිස් බොහෝ පිරිසක් දැන් ඔබගේ ජීවිතේ හිටියා. ඒ ඉඳපු පිරිස් වලින් පින්තුනේ සමහර අය මැරුණා නේද? ඒ ඇත් ඔබ වගේම හිටියා. ඔබ වගේම ওই ටිකම කර ওই විදිහට මෙහෙම ඇවිදිමින් රැකියාවල් කරමින් විවාහ වෙමින් දරුවෝ හදමින් ඉගෙන ගනිමින් විනෝදචාරිකා යමින් ආදි වශයෙන් එක එක දේවල් කර හිටියා. මේ සමහර අය ඇක්සිඩන්ට් වෙනවා. ඉතින් ආරංචි කරලා බැලුවම මැරිලා. සමහර අය ඉතින් වයසට ගියා. මේ ඔබ අසුනිසුරු කරන අය වයසට ගියා එහෙම ඉතින් මැරුණා. සමහර අය මේ ඔබගේ වයසෙම හිටියා. එකපාරට පපුව රිදෙනවා කිව්වා. හොස්පිටල් එකට ගියා. පහුදා බැලින්නම් මැරිලා. මේ ඔබත් එක්කම හොඳට හිටියා. වෛරස් උනක් හැදුනා. වෛරස් එකක් හැදුනා කිව්වා. සතියක් ගියා මැරුණා. පින්වතුනි අපිට මොහොතකට හිතෙන්නේ නැද්ද? මේ මිනිස්සු හැමෝටම ඒක වෙනවා නම් ඔබටත් කොයි වෙලාවක හරි ඕක වෙනවා කියලා. ඒ කිව්වේ අර පොලිමේ ඉන්නකොට ඔබට හිතුණා නේද? අර ඉස්සරහින් ඉන්න මිනිස්සයාට වෙන දේ මටත් වෙනවා. එන පොඩ හොයලා බලන්න ඕනේ කියලා. දැන් ඒ ප්‍රශ්නේ අහුවාට පස්සේ ඔබ කිව්වා ඇත්තටම හොයලා බලන්න ඕන ස්වාමීන් වහන්සේ කියලා. නමුත් දැන් හොඳටම ඔබ දන්නවා මේ ප්‍රායෝගික ලෝකෙට ගත්තොත් මේ යථාවාදී ලෝකෙට ගත්තොත් ඔබගේ වටේ ඉන්න පිරිස එකිනෙකනා පිංගුතුනි මැරෙනවා. මේ පොඩි අය, ලොකු අය, වයසක අය මිනිස්සු. මේ සත්තු ගැන නෙමෙයි කතා කරන්නේ. මේ මිනිස්සු. ඔබ උපන්දාපන මේ දක්වා පිංගුතුනි ඔයනි දේවල් කීයක් නම් දැනගන්නේ නැද්ද? මැරුණා.
ඉතින් ඔබට පොඩි යුතුයකමක් නැද්ද පින්වතුනි මේ මැරිච්ච මිනිස්සුන්ට මොකද්ද වෙන්නේ කියලා හොයලා බලන්න. දැන් ඔබ ඒක නොකර අනිත් ඔක්කොම කරනව නේද? මිනිහෙක් මැරුණාට පස්සේ මේ මනුස්සයාට මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳ කල්පනා කරන්න ඔබ දවසෙන් කොච්චර වෙලාවක් කැප කරලා තියෙනවද? මම හොඳ ප්‍රශ්නයක්. කියන්න බෑ උත්තර දෙන්න බෑ. මිනිහෙක් මැරුණා මේ මිනිහට මොකද වෙන්නේ කියලා හොයලා බලන්න. ඔබ දවසෙන් කොච්චර වෙලාවක් කැප කළාද? කැප කරන සාමාන්‍ය. දැන්ද මතක් වුණේ මේක. පිටුතුනි මම මේ කියන කාරණා ඔබ හොයලා බලන්න ඕන එකක් නෙමෙයිද? මොකද පිටුතුනි මේක තමයි ඔබ අංක 1ටම ජීවිතේ හොයලා බලන්න ඕන කාරණා ඔබ ඒක පිළිගත්තත් නැත. ඔබට ඕන එක පිළිගන්න පුළුවන්. ඔබට ඕන එක පිළිගන්න නැතුව ඉන්නත් පුළුවන්. ඔබ පිළිගත්තත් නැතත් ඔබ අංක 1ටම ජීවිතේ හොයලා බලන්න ඕන කාරණාව තමයි මිනිස්සෙක් මැරුණාට පස්සේ මොකද්ද වෙන්නේ කියන එක. නමුත් පිටුතුනි ඔබ ජීවිතේ අඩුම ප්‍රමාණයක් හිතලා තියෙන්නේ ඒක ගැන. එතකොට අපි කතාවේ කිව්වේ පොලිමක ඉන්නවා ඉස්සරහා ඉන්න මිනිස්සු එක්කෙනා අර කාමරේ ඇතුළට යනවා වෙච්ච දෙයක්වත් නැහැ උනේ මොකද්ද කියලා හොයාගන්න බෑ. එහෙම පොලිමක ඔබ ප්‍රායෝගිකව හිතලා බලන්න ඔබට පුළුවන් ද එහෙම පොලිමක සතුටින් ඉන්න අර මිනිස්සයාට මොකද වෙන්නේ කියලා හොයලා බලන්න නැතුව. කවුරු හරි කෙනෙක් අපි හිතන්නකෝ එහෙම පොලිමක ඉන්නවා දැන් මේ පොලිමේ ඉස්සරහා ඉන්නේ එක ඇතුළට යනවා වෙච්ච දෙයක් නැහැ සද්දයක් බද්දයක් නැහැ මුකුත් නැහැ. ඒතරේ පොලිමේ ඉන්න මිනිස්සේ සින්දුවක් එහෙම අහගෙන පොඩි කයිවාරුවක් එහෙම ගහගෙන වටේ පිටේ තියෙන මල් දිහා බල එක විකාර කර ඒ මිනිහා අර පොලිමේට නටනට ඉන්නවා. මේ මිනිහා පොඩ්ඩක්වත් හොයලා බලන්නේ නැහැ අර කාමරේට ගිය මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා. ඔහොම මිනිස්සෙක් ඔබ පොලිමක ඉන්නවා දැක්කොත් පින්වතුනි ඔබට මොකද හිතෙන්නේ මේ මිනිස්සයා ගැන? හරි බුද්ධිමත් මහා ප්‍රඥෙක් කියලා එහෙම හිතනවා නැත්නම් මොට්ටෙක් කියලා හිතනවා. ඔබම කියන්නකෝ බලන්න. එහෙනම් පින්වතුනි ඔබගේ ජීවිතේ මේ ගත කරා යන ජීවිතේ ඔබට ඒකාන්තයෙන්ම උරුම වෙන දෙයක් තියෙනවා. මොකද්ද? ඒ තමයි පින්වතුනි මරණය කියන එක. ඒක ඔබට ඒකාන්තයෙන්ම අනිවාර්යයෙන්ම සහතික කරලා කියන්න පුළුවන් පින්වතුනි අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඒක ඔබ පිළිගත්තත් නැතත් ඉතින් මං කියන්න ඕනේ නැහැ. ඒක ඔබ කොහොමද දන්නව? ප්‍රශ්නේ මේකයි. ඔබගේ ජීවිතේට අනාගතයේදී දවසක අපි දැන් අද වෙන්නේ නැහැ කියමුකෝ. හරි හෙට හරි අනිද්දා නෙමෙයි. තව අවුරුදු 50කින් කියමුකෝ. අවුරුදු 50කින් හරි ඔබට ඕකට මූණ දෙන්න වෙනව නේද? ඉතින් ඇත්තටම ඔබට ওই මූණ දෙන්න ඕන දෙයක් නේද? ඔබ මූණ දෙන්න ඕනේ නෑ වගේ ඉන්නේ වීරත්වයෙන්. මහ උජාරුවට ඉන්නේ නිකන් එහෙම නෑ වෙන්නේ නෑ වගේ. නමුත් පිටුදී අනිවාර්යෙන් ඔබට මූණ දෙන්න වෙනවනේ. පිටුදී නිකන් හිතලා බලන්න මිනිස්සෙක් ජීවිතේ එක දේවල් ගැන හිතනවා. එක දේවල් ගැන ප්ලෑන් කරනවා. මොකද තිරිසන් සතාටයි මිනිස්යාගේ තියෙන ලොකුම වෙනස්කම විදියට තියෙන්නේ මිනිස්සුන්ට පුළුවන් හිතන්න අනාගතය ගැන. එයාට පුළුවන් දැනට තියෙන තොරතුරු අනුව අනාගතයක් නිර්මාණය කළ මනසින් හිතන්න. ඉමැජිනේෂන් කරන්න පුළුවන් මිනිස්සෙකුට. ඒකෙන් තිරිසනාගේ මිනිස්යාගේ තියෙන වෙනස ලොකු වෙනස්කම්. එතකොට පින්වතුනි ඔබගේ ජීවිතේ ඔබ එක දේවල් ප්ලෑන් කරනවා. ඒ ප්ලෑන් හදන්න ඔබ සමහරලාට සති ගණන් කල්පනා කරනවා. මේ සමහරට ඒ ප්ලෑන් ගහන්න ඔබ අවුරුදු ගණන් ඉගෙන ගන්නවා. මොකටද මේ? ඔබගේ ජීවිතේ ඉස්සරහට වෙන්න තියෙන යම් සිදුවීම් ගැන තමයි මේ ප්ලෑන් කරන්නේ. ඒ උදාහරණයක් හැටියට ගත්තොත් ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් විවාහ වෙනවා කියන සිදුවීම ඔබගේ ජීවිතයේ අනාගතයේදී සිද්ධ වෙන නියමිත දෙයක් නේ. දැන් ඒකට ඔබ අවුරුදු ගානක් තිස්සේ ප්ලෑන් ගහනව නේද? ඒක ගැන ඔබ හිතනව නේද? ඉන්ටර්නෙට් ගිහිල්ලා, YouTube ගිහිල්ලා, පොතපත කියවලා, දන්නගෙන් අහලා, ආදි වශයෙන් විවිධ විදියට ප්ලෑන් ගහනවා, කල්පනා කරනවා කොහොමද ඒක කරන්නේ? අපි කොහොමද වෙඩින් එකට මුණ දෙන්නේ? අපි ඒ වෙලාවට මොකක්ද අඳින සූට් එක? අපි මොන වගේ සින්දුද දාට දාන්නේ? කොයි බෑන්ඩ් එකකටද අපි කතා කරන්නේ? ආදි වශයෙන් ඔබ ගොඩාක් දේවල් හිතනවා. මොකක් ගැනද?
අනාගතයේදී ඔබට මුහුණ දෙන්න වෙන සිද්ධියක් ගැන. ඒ වගේ ඔබ විභාගයක් කරන්න ඉන්න කෙනෙක් නම්. ඉතින් දැන් ඔබ විභාගයට මුහුණ දෙන්න කලින් ඒ විභාගයට සූදානම් වෙනවද නැද්ද? සූදානම් වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් තරුණ ළමයි 13 වසරේදී කරන විභාගයේ වෙනුවෙන් අවුරුදු 4 ඉඳලා පුහුණු වෙනවා. පුහුණු වෙනවා, ඒ ගැන හිතනවා, ඒ ගැන කල්පනා කරනවා, ඒ ගැන තියෙන පාඩම් අහනවා, ඒකට ටීචර්ස්ලා මුණ ගැහෙන්න යනවා, ඒකට සල්ලි හොයනවා, සල්ලි හම්බ කරලා ක්ලාසස් යනවා. ඉතින් පින්විතනි පුදුම විදිහට ඒවට සූදානම් වෙනවා. මොකටද? A level වලට. නැත්තම් O level වලට. විවාහ වෙන්න. හොඳ ගෙයක් හදන්න. අනාගතයේ හොඳ ගෙයක් හැදීම හදලා ඒ ගෙදෙට්ට පදිංචි වෙනවා කියන හීනේ හිතේ තියාගෙන ඒකට මූණ දෙන්න. ඉතින් විවිධ විදිහට ප්ලෑන් ගහනවා. ඉතින් බලන්න පිටුතුනේ ඔබගේ ජීවිතේ දැන් පොඩි කාලේ ඉඳලා ගත වෙලා ආවා. ඉතින් ඔබගේ ජීවිතේ හැමදාම පිටුතුනේ ඔබට ටාගට් එකක් තියෙනවනේ. ටාගට් එකක් කියලා කිව්වේ ඔබ යමකට මූණ දෙන්න හැමදාම ලෑස්ති වෙනවා. හැමදාම යමකට මූණ දෙන්න සූදානම් වෙනවා. ඕක පිටුතුනේ ඔබට පොඩි කාලයකට බෙදලා ගන්නත් පුළුවන් ඕන. ඒ කියන්නේ හැම පැයේදීම ඔබ යමකට මූණ දෙන්න සූදානම් වෙනවා. ඒක තමයි ඇත්ත. හැම අවුරුද්දකදීම ඔබ ස්මාර්ට් ගෝල් හදාගෙන, ටාගට්ස් හදාගෙන, විවිධාකාරයෙන් පින්වතුනි ප්ලෑන් ගහගෙන ඉතින් මේ යම් දේවල් වලට මූණ දෙන්න සූදානම් වෙනවා. ඒක එක මිනිස්සු එක විදිය. ඒක හැමෝටම එක සමාන නෙමෙයි. කෙනෙක් ඉන්නවා ඒ කෙනා රටේ අගමැති ජනාධිපති ඒ වගේ ඇමති කෙනෙක් වෙන්න සූදානම්. ඉතින් ඒ කෙනා ඒකට සූදානම් වෙනවා. තව කෙනෙක් ඉන්නවා එයා කැමති ආටිස්ට් කෙනෙක් වෙන්න. ඉතින් එයා ඒකට සූදානම් වෙනවා. තව කෙනෙක් නළුවෙක් වෙන්න කැමති. තව කෙනෙක් නිලියක් වෙන්න. ඒ කෙනා ඒකට සූදානම් වෙනවා. එක කෙනා පින්වතුනි එක දේවල් වලට සූදානම් වෙනවා. ඒව ගැන කල්පනා කරනවා. සෑහෙන්න කල්පනා කරනවා. නමුත් පින්වතුනි ඔය දෙයට සූදානම් වුණාට ඕකට ඇත්තටම මුහුණ දෙන්න පුළුවන් වෙයිද කියලා හරියටම කියන්න බෑනේ උනාට. මොකක් හරි වෙන එකක් හිතලා වෙන එකක් වෙන්නත් පුළුවන්. බලන්න පින්වතුනි ඔබ ඔය දේවල් වලට මුහුණ දෙන්න ප්ලෑන් කරාට ඔබට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙන එකක් තියෙනවා. ඔබගේ ආච්චිත් එකකට මුහුණ දුන්නා. ඔබගේ සීයාත් එකකට මුහුණ දුන්නා. ඔබගේ මියගිය යාළුවත් එකකට මුහුණ දුන්නා. ඔබගේ මියගිය මිතුරා. ඔබගේ සහෝදර සහෝදරියෝ ඕන තරම් පින්වතුනි එක්තරා දෙයකට මුහුණ දුන්නා. ඒ තමයි මරණය. ඔබ මරණයට සූදානම් වෙනවද? ඔය ඕනම දෙයක් ගැන හිතන්න පුළුවන් පරිකල්පන ශක්තියක් තියෙන ඔබ පොඩ්ඩක් මේ වෙලාවේ හිතලා බලන්න ඔබ මරණයට සූදානම් වෙනවද කියලා. ඔබගෙන් දැන් මම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ මරණයට සූදානම්ද කියලා. ඔබට ඒකට උත්තර දෙන්න කලින් ඔබට කියන්න සිද්ධ වෙනවා ඔව් මං සූදානම්. එතකොට මං ඊළඟ ප්‍රශ්නේ අහනවා. සූදානම් කියන්න මරණයට පස්සේ මොකද්ද වෙන්නේ කියලා මහත්තයා නෝනා දන්නවද? දැන් ඔබට ඒකට කියන්න බෑ දන්නේ නැහැ කියලා. මොකද ඔබ ඒකට දන්නේ නැහැ කියලා කියනවා නම් පින්වතුනි ඔබ ඔය දීපු උත්තරේ වැරදි. ඔබ මරණයට පස්සේ වෙන්නේ මොකද්ද කියන එක දන්නේ නැත්නම් පින්වතුනි ඔබ කොහොමද කියන්නේ මරණයට සූදානම් කියලා? එහෙනම් පින්වතුනි ඒක නිකන් ඔබ දුකට තියාගත්ත වචනයක්. මොකද ඔබ ඒක ගැන හිතන්නත් අකමැති. පින්වතුනි මේ ලෝකේ මිනිස්සු එහෙමයි. මිනිස්සු ඇත්තට කැමති නෑ. ඇත්තට කැමති නැතුව පින්වතුනි බොරුවක් හිතෙන් මවාගෙන ජීවත් වෙනවා. දැන් ඇත්තට කැමති නෑ බොරුවක් හිතෙන් මවාගෙන ජීවත් වුනහම ඇත්ත නැති වෙනවද? එහෙනම් ඉතින් කොච්චර හොඳයිද නේද? කොච්චර හොඳයිද එහෙනම්? නමුත් එහෙම වෙන්නේ නෑනේ. දැන් අපි හිතමුකෝ හෙට උදේට අනිවාර්යයෙන්ම දැන් ඉර පායනවානේ. දැන් අනිවාර්ය ඉර පායන බව ඔබ දන්නවා. දැන් ඔබට ඕන නම් පින්වතුනි නෑ ඉර පායන්නේ කියලා හිතාගෙන ඕනනම් ඉන්නත් පුළුවන් නේ. නෑ හෙට ඉර පායන්නේ නෑ කියලා ඕනනම් හිතාගෙන ඔබට අවශ්‍ය දෙයක් කරන්න පුළුවන්. හැබැයි හෙට උදේට ඉර පායන්නවා කියලා ඔබ හිතාගත්තේ නැහැ කිව්වට පින්වතුනි ඔබ එහෙම හිතාගත්තේ නැති වුණාට ඉර පායන්නේ නැද්ද? ඉර පායනවා. පිටර ඔබ හිතාගත්තට වැඩක් නැහැ. ඔබ මරණය ගැන කතා කරන්නත් අකමැති. මරණය ගැන හිතන්නත් අකමැති. මරණයට මූණ දෙන එකටත් අකමැති. මරණය ගැන කවුරු හරි කෙනෙක් කතා කරොත් ඒක ඔබ අහන් ඉන්නත් අකමැති. ඒ හැමදේටම ඔබ අකමැති. නමුත් පින්වතුනි ඔබට අනිවාර්යයෙන්ම මේකට මූණ දෙන්න වෙනවා.
ඉතින් ඇයි පින්වතුනි මෙච්චර යථාර්ථයක් තියෙද්දි ඔබ ඒක ගැන හිතන්නේ නැතුව ඔබගේ කාලේ වෙන වෙන දේවල් වලට කැප කරන්නේ? මොකද ඔබට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙන යමක් තියෙනවා නම් පින්වතුනි ඒක ගැන නේද ඔබ මුලින්ම හිතන්න ඕනේ, වැඩිපුරම හිතන්න ඕනේ. මේ කතා කරන්නේ තිත්ත ඇත්ත. නමුත් පින්වතුනි මේක කව කළා මුළු ලස්සන ලෝකයක් මවලා දීලා තියෙනවා. නමුත් තිත්ත ඇත්ත ලෝකෙ පින්වතුනි ඔබට කොයි වෙලාවක හරි මරණයට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි ඒ මරණයෙන් පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද? ඒකටත් මුහුණ දෙන්න වෙනවා. පින්වතුනි මේ ලෝකෙ මිනිස්සු මේ ලෝකයට කොච්චර බැඳිලාද කියනවනම් මරණය ගැන හිතන්නවත් කැමති නෑ පින්වතුනි. ඒක කොච්චර ප්‍රබලව නැగిලා තියෙනවද කිව්ව සමහරු කියනවා මරණයට පස්සේ ආයෙ උපදින්නෙත් නෑ කියලා. ඉට්ස් ඕකේ. එයාට එහෙම කිව්වට කමක් නෑ. එහෙම කියාගත්තට කමක් නෑ පින්වතුනි. නමුත් ඇත්ත නම් ඒක නෙමෙයි. ඇත්ත ඒක නෙමෙයි පින්වතුනි. ඇත්ත ඒක හරියටම දැනගන්න පුළුවන් ක්‍රම තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි මැරිලා බලන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි මැරිච්ච කෙනෙක්ව ගෙන්නලා අහලා බලන්න මොකද උනේ කියලා. ඇයි ඔබ ඒකට කාලේ කැප කරන්නේ නැත්තේ? ඇයි ඔබ ඒකට කාලේ කැප කරන්නේ නැත්තේ? පින්වතුනි මේක ඔබගේ ජීවිතේට අනිවාර්යෙන් මූණ දෙන්න වෙන දෙයක් නේ. ඒක දැන හඳුනගෙන හිටියනම් පින්වතුනි නිදහස ඉන්න පුළුවන් නේද? පින්වතුනි ඔබ බය හංගගෙන ඉන්නේ. ඇත්ත හංගගෙන ඉන්නේ බොරුවක් මවාගෙන. ඇත්ත හංගගෙන බොරුවක් මවා ගත්තාම පින්වතුනි ඇත්ත නැති වෙනවද? නෑ. බය හංගගෙන හිටියට පින්වතුනි බය නැති වෙනවද? නෑ. සැරින් සැරේ මතුවෙනවා. ඔබ දන්නව නේද ලෞතර බුදු පියාණන් වහන්සේ? බුදු පියාණන් වහන්සේ කියලා කියන්න පින්වතුනි මේ ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම උත්තමයන්. උන්වහන්සේ කවදාවත් පින්වතුනි මිනිස්සෙකුට අහිතක් කියන්නේ නැහැ. අහිතක් කරන්නේ නැහැ. ඔබ ඒක හොඳටම දන්නවනේ. ඔබට මේ ලෝකේ කාව විශ්වාස නැති වුණා. බුදු කෙනෙක් විශ්වාසයි නේද? ඒකට හේතුව පින්වතුනි උත්තමයන් වහන්සේ කිසි දවසක කිසි කෙනෙකුට බොරුවක් කියන්නේ නැහැ, වරදක් කරන්නේ නැහැ. ඔබට මේ ලෝකේ කාව විශ්වාස නැතත් බුදු පියාණන් වහන්සේ විශ්වාසයි කියලා මම හොඳට විශ්වාස කරනවා. මං එහෙනම් කියන්න පින්වතුනි පොඩි කාරණාවක්. ඔන්න ඔය කියව මරණය ගැන බුදුහාමුදුරුවෝ මෙහෙම කාරණාවක් දේශනා කරලා තියෙනවා. මම මේ ඔබගෙන් අහපු ප්‍රශ්නෙම එක්තරා දවසකදී ආනන්ද ස්වාමින් වහන්සේ බුදුහාමුදුරුවගෙන් අහනවා. මොකක්ද උන්වහන්සේ අහන්නේ? උන්වහන්සේ බුදුබයන් වහන්සේ අහනවා ස්වාමීනි මට ප්‍රශ්නයක් තියෙනවා. අහන්න ආනන්ද. ස්වාමීනි මේ ලෝකේ මේ අපිත් එක්ක ඉන්න මිනිස්සු අපේ ඥාතියෝ මං දන්න අඳුනන අය මේ මිනිස්සු මැරෙනවනේ ස්වාමීනි. එහෙමයි. ස්වාමීනි මැරෙන මිනිස්සුන්ට මොකද වෙන්නේ? අපි මේ අහ ප්‍රශ්නෙම ඔබගෙන් අහ ප්‍රශ්නෙම ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ අහනවා. බුදුහාමුදුරුවෝ උත්තරයක් දෙනවා. දැන් ඔබගේ ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නයි යන්නේ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ අහනවා ඉතින් ස්වාමීනි මොකද වෙන්නේ මේ මිනිස්සුන්ට කියලා. සමහරට ඔබ මේක දන්නවත්ද? දන්න එක තමයි ප්‍රශ්නේ. දන්න එක ආයෙ අහලා බලන්නකෝ. දන්නේ නැතුවත්. මේ ප්‍රශ්නේ අහුවට පස්සේ පින්වතුනි බුදු පියාණන් වහන්සේ නියපිටට වැලි ටිකක් ගන්නවා මහ පොළොවේ. නියපිටට වැලි ටිකක් අරගෙන අහනවා ආනන්ද හාමුදුරුවන්ගෙන් ආනන්ද මේ මගේ නියපිටේ තියෙන වැලිද වැඩි? නැත්තම් මේ මහ පොළොවේ තියෙන වැලිද වැඩි කියලා ප්‍රශ්නයක් අහනවා. ඔබට මොකද හිතෙන්නේ? ආනන්ද හාමුදුරුවෝ මොනවා කියන්නේ නැද්ද? ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මොකද්ද මේ අහන්නේ? ප්‍රශ්නයක්වත් නැති තරන්නේ මේක. බොහොම සරල ප්‍රශ්නයක් නේ. ඔබ වහන්සේගේ නියපිටේ තියෙන වැලි මොනවද ස්වාමීනි? මේ මහ පොළොව මේ පෘථුවිය. මේ පෘථුවිය කොච්චර ලොකුද? මේ මහ පොළොවේ කොච්චර වැලි තියෙනවද? ඔබ වහන්සේගේ ওই නියපොත්තේ තියෙන වැලි බොහොම පොඩ්ඩයිනේ ස්වාමීනි කියනවා. ආනන්ද බුදුබයන් වහන්සේ ඒක තේරුම් ගත්ත ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා එහෙනම් දැනගන්න ආනන්ද මේ ලෝකෙන් චුත වෙන නැත්තම් මේ ලෝකෙ මේ සුගතිව ජීවත් වෙන මිනිස්සු මැරිලා මේ මිනිස්සුන්ගෙන් ඒ මැරෙන මිනිස්සුන්ගෙන් මේ මගේ නියපිටට ගත්ත වැලි වගේ ප්‍රමාණයක් විතරයි නැවත මනුස්ස හෝ සුගතිගාමී වෙන්නේ ආනන්ද. මේ මහ පොළොවේ වැලි වගේ ප්‍රමාණයක් මැරෙන මිනිස්සුන්ගෙන් සියලු දෙනා සතර අපායට එකතු වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා.
මනුස්ස චුති සූත්‍රය ඕන කියවලා බලන්න. මේ මම කියන කාරණාවක් නෙමෙයි පිටුතුනි. ඔබ කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් ඔබව මේ සසර ඕගෙන් ගලවන්න ඔබ හොඳයි කියලා හිතන් ඉන්න ලෝකේ ගින්න පෙන්නලා දෙන්න. සාර අසංකේ කල්ප ලක්ෂ ගාණක් ඔබ වෙනුවෙන්ම පෙරම් පුරලා මේ ලෝකයට පහළ වෙච්ච ඔබට ඉන්න එකම ගැලවුම්කාරයා කියන වචන ටික තමයි මම මේ ඔබට කිව්වේ. උන්වහන්සේ කියනවා පින්තුනේ මේ ලෝකේ ඉන්න මිනිස්සු මැරෙන මිනිස්සුන්ගෙන් මේ මගේ නියපිටේ තියෙන වැලි වගේ ප්‍රමාණයක් තමයි නැවත මනුස්ස හෝ සුගතිගාමී වෙන්නේ. අනිත් සියලු දෙනා සතර අපායට යනවා කියලා ගෞතම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඔබට උන්වහන්සේගේ වචන විශ්වාසද? ඔබට උන්වහන්සේගේ වචන විශ්වාස නම් පිටුනේ ඔබ ඔය කරන දේවල් ටික හරිමද? ඔබට හොඳටම විශ්වාසද පිටුනේ? අර බුදු පියාණන් වහන්සේ පෙන්නපු නියපිටේ තියෙන වැලි අතරේ ඔබ ඉන්නවා කියලා ඔබට විශ්වාසද? ඔබ කොහොමද කියන්නේ? තථාගතයන් වහන්සේ පෙන්නපු නියපිටේ තියෙන වැලි අතරේ ඔබත් ඉන්නවා කියලා. ඔබ කොහොමද කියන්නේ මහ පොළොවේ තියෙන වැලි අතරේ මම නැහැ කියලා? පිටුතුනේ ලෝකේ ඉන්නවා බිලියන 8.5කට ආසන්න පිරිසක් මිනිස්සු මේ පෘථිවි. බිලියන 8.5කට ආසන්න පිරිසක් ලෝකෙ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ඔක්කොම මැරෙනවා. සෑම තප්පරයකදීම දෙන්නෙක්ද කොහෙද මැරෙනවා. පින්තුනි ඔබත් ඒ මිනිස්සු අතර ඉන්න තවත් මිනිස්සෙක්. පින්තුනි ඔබ නිකන් මිනිස්සෙක් නෙමෙයි වගේ හිටියට මහා ලොකු කෙනෙක් වගේ හිටියට ඔබත් නිකන් ජස් මිනිස්සෙක්. ඔබටත් ඕක වෙනවා කොවිලා හරි. දැන් ඔබ හොඳටම විශ්වාසද ඔබ ඉන්නේ අර බුදුහාමුදුරුවෝ පෙන්නපු නියපිටේ කියලා? පින්වතුනි මේ නියපිටේ ඉන්න වැලි අතර ඉන්න පිරිස ගැන හොයලා බැලුවොත් එහෙම ඒ පිරිස අතර මෙන්න මේ අය ඒකාන්තයෙන් ඉන්න අය. ඒ තමයි සෝතාපන්න, සකු르දාගාමි, අනාගාමි, අරිහත් කියන උතුමන් වහන්සේලා මේ අතර මේ වැලි පිටේ අනිවාර්යයෙන්ම ඉන්නවා. එහෙනම් ඒ අයටත් ටිකක් වෙන් කරන්න එපා. තවත් පොඩ්ඩයි ඉතුරු වෙන්නේ. දැන් ඔබට පින්වතුනි ඒකත් ඔබ ප්‍රත්‍යක්ෂව දන්නේ නැත්නම් ඔබ මාර්ගඵලලාභී කෙනෙකුත් නෙමෙයි කියලා. එහෙනම් ඔබ දෙතිනුත් පිටන ඉන්නේ. කොහොමද පින්වතුනි ඔබ ඔහොම ජීවත් වෙන්නේ මේවා දැනගෙන? පින්වතුනි ওই කාරණා මම දැනගත්ත දවසේ නම් මට හිතෙච්ච එකම දේ තමයි මගේ හිතට මම්ම කියාගත්තා. එදා මොනවද මිනිහෝ උඹ ඔය කරන්නේ කියලා. ඔන්න ඔච්චරයි මට තේරුනේ. මගේ මේ පුංචි මොලේට ඔන්න ඔච්චරයි තේරුනේ. සමහර විට ඔබට ඊට වඩා යමක් තේරෙන්න පුළුවන්. මොකද පින්වතුනි මට ලෞතර බුදු පියාණන් වහන්සේ කියන වචනයක් හොඳටම විශ්වාසයි. ඇයි? මං උන්වහන්සේ තරම් ප්‍රඥාවන්තයෙක් නොවන නිසා. දැන් ඔබට ඕනනම් නෑ එහෙම වෙන්නේ නෑ කියලා වගේ එකක් හිතා ගන්න පුළුවන්. එහෙම වෙන්නේ නෑ කිව්වේ. නෑ එහෙම වෙන්නේ කොහොමද? එහෙම මේ නියපිටෙන් වැලි ටිකක් අරගෙන ඒ නියපොත්තේ ඉන්න පිරිස එහෙම විතරක් මේ මනුස්ස වෙන්නේ කොහොමද? එහෙම කොහෙන්නේ කොහොමද? මහා එහෙම බෑ. ඔබට ඕනනම් එහෙම හිතා ගන්න පුළුවන්. ඔබ එහෙම හිතා ගන්නවා කියන එකෙන් පින්වතුනි මෙන්න මේ කාරණාව ව්‍යුත්පන්න වෙනවා. ඒ තමයි සාර අසංකේ කල්පලක්ෂය පෙරම් පුරපු සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකට තේරෙන්නේ නම් ওই ටික. නමුත් ඔබට පුළුවන් පින්වතුනි ඒ අදහසට තර්කයක් දාලා නෑ ඒක එහෙම නෙමෙයි කියන්න. ඒකෙන් කියවෙනව නේද ඔබ බුදු කෙනෙකුටත් වඩා ප්‍රඥාවන්තයෙක් කියලා. ඇයි? ඉතින් ඔබ ඒක පිළිගන්නේ නැතුව වගේ කතා කරනවානේ. ඔබ නිකන් ඒකට නෑ මං එහෙම නෑ වගේ නිකන් එහෙම හිතනවනේ ඔබ. ඒ කියන්නේ ඔබ
සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකට තේරෙන දෙයටත් වඩා යමක් ඔබට තේරෙනවා. ඇත්තටම ඔබ පුදුම මිනිස්සෙක්. හරිම ශ්‍රේෂ්ඨයි. හිතා ගන්නත් තමයි. පොඩ්ඩක් බුද්ධිමත්ව හිතලා බලන්න පිටුතුනි. බුදු කෙනෙක් මේ දේශනා කරපු කාරණාව කොච්චර බරපතල කාරණාවක්ද කියලා. මේ කාරණාව පිටුතුනි ඇඟිල්ලක්වත් තේරුමක් පදනමක් නැතුව උස්සන් නැති ලෝක සත්‍යයට අර්ථයක් වෙන්නේ නැතිව ඇඟිල්ලක්වත් උස්සන් නැති ලෞතර බුදු පියාණන් වහන්සේ නම ශ්‍රී මුඛයෙන් දේශනා කරපු බුද්ධ වචනයක් මේ. ඔබ මේ කාරණාව ගැන පිටුතුනි තව හිතන්න ඕන. සෑහෙන්න හිතන්න ඕන. ගොඩාක් හිතන්න ඕන. ඔබ ඔය ඔක්කොම කරන කෙලි කවට සිනා යම් දවසක නිම වෙන ඔබගේ මරණයත් එක්ක. එදාට ඔබට තියෙන සහතිකේ මොකද්ද? ඔබ බුදු පියාණන් වහන්සේ පෙන්නපු අර නියපිටේ වැලිය අතර ඉන්නවා කියලා කියන්නේ. මොකද්ද ඔබට තියෙන සහතිකේ? මොනවද ඔබ ඒව වෙනුවෙන් කරලා තියෙන්නේ? ඔබ නියපිටේ තියෙන වැලිය අතරට එන්න මොනවද කරලා තියෙන්නේ? කොහොමද ඔබ ඔගේ විශ්වාස කරන්නේ ඔබ එතන ඉන්නවා කියලා? ඔබ පිටුතුනි ඒකත් නොදැන නේද පිටුතුනි ඔය ඔබට හිතෙන දේවල් කරන්නේ? ඔබ උදේ නැගිට වෙලේ ඉඳලා මේ වෙනකන් කරන තරමක් කරේ අර නියපිටේ තියෙන වැලිය අතරට එන්න ඕන වැඩපිළිවෙලක්ද? එහෙම නැත්නම් ඔබට තේරෙන ටිකද? ඔබ කරන්නේ නැත්තේ ඔබට තේරෙන ටික නෙවෙයි නේද? නැත්නම් ඔබට කවුරු හරි කියපු ටික. කවුරු හරි කියපු ක්‍රමවේදයන් ඔබ ඔය සාමාන්‍ය ජීවිතේ ගත කරා යන්නේ. කවුරු හරි කියපු නිසා ඉතින් පාසල් ගියා. එහෙමනේ උනේ. නැතු ඉතින් ඔබ ඉපදෙනකොටම මේ පෙකෙන වෙල කපන වෙලාව කිව්වේ නෑනේ මං ඉස්කෝලේ යන්න ඉපදුනේ කියලා. කවුරු හරි කියපු නිසා ඉස්කෝලේ ගියා. මේට අවුරුදු 30000කට කලින් විතර ඔබ ඉපදුනා නම් ඉස්කෝලේ යන්නේ නෑනේ. එහෙනම් ඉතින් කවුරු හරි කියපු නිසානේ ඔය ගියේ. ඊට පස්සේ රස්සාවක් කරන අය දැන් රස්සාවල් කරනවා. විවාහ වෙච්ච අය දැන් ඉතින් විවාහ වෙලා ඇති. කවුරු කියපු නිසා විවාහ වුනේ? කවුරු හරි කියපු නිසා. එක එක්කෙනා කියන දේවල් නේද ඔබ කරන්නේ ඔය ජීවිතේ. පොඩ්ඩක් හිතලා බලන්න මේ ඔබ ගැන හිතන්න හොඳට. එක එක්කෙනා කරන දේවල් කර ඉන්නවා. දැන් ඔබගේ වයස කීයද? ඔබගේ වයස කීයද දැන්? ඔබ දවසින් දවස ලං වෙන්න පින්වතුනි ඔබගේ අවසානයේට නේද ඔය. කොයි වෙලාවක හරි පින්වතුනි ඔබට මූණ දෙන්න වෙනවා. ඔබ අර මූණ දෙනවා කියන එකටත් අකමැති එකක් තියෙන්නේ. අර හංගන් ඉන්නේ. කතා කරනවත් අකමැති පොයින්ට් එක මරණේ. ඔය කොච්චර හංගන් හිටියද ඒකට මූණ දෙන්න වෙනවා. ඔබගේ වයස අවුරුදු 20යි නේ පින්වතුනි ඔබ අවුරුදු 20කින් ඒ දෙයට මූණ දෙන්න ලං වෙලා ඉන්නේ. ඔබගේ වයස අවුරුදු 10යි නම් ඔබ අවුරුදු 10කින් ඒ දෙයට මූණ දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ලං වෙලා ඉන්නේ. ඔබගේ වයස අවුරුදු 50යි නම් ඔබ අවුරුදු 50කින් ඒ දෙයට මූණ දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඔබ රෙඩි දෙයකට. ඔබ ලෑස්ති දෙයකට. ඔබට හොඳටම විශ්වාසද ඔබ තථාගතයන් වහන්සේ පෙන්වලා දීපු නියපිටේ වැලිය අතර ඉන්නවා කියලා. කෝබගේ සහතිකේ පෙන්වන්න බලන්න. පින්වතුනි උන්වහන්සේ දේශනා කරපු දේ කම්පෙයාර් කරන්නවත් පුළුවන්ද බලන්නකෝ. නියපිටක තියෙන වැලි කැට ටිකයි පෘථිවි ගෝලයේ තියෙන වැලි ටිකයි කම්පෙයාර් කරන්න පුළුවන්ද? පින්වතුනි උන්වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ ලෝකේ ඉන්න මිනිස්සු මැරෙන මිනිස්සුන්ගේ මෙන්න මේ පෘථිවි ගෝලයේ තියෙන වැලි වගේ ප්‍රමාණයක් සතර පායට යනවා කියලා පින්වතුනි මේක ඔබගේ නළලේ ගහ ගන්න ඕන කාරණාවක් නෙමේ. මේක කිව්වේ සතෙකුට නෙමෙයි පින්වතුනි මිනිස්සුන්ට. ලෝකෙ මිනිස්සු පින්වතුනි මරණයට අකමැති නිසා ඒක එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්න එක જાතිව කරනවා. ඒ කියන්නේ බුදුහාමුදුරන් වහන්සේටත් වඩා මහා ප්‍රඥාවන්තයෝ තමයි ඔය ඉතින් ඔක්කොම කරන්නේ. මේකට ඔබ ආසන්න උදාහරණ ටිකක් ජීවිතේට දාගෙන හරි සතුටින් ඉන්නවා. එකක් තමයි ඔබ හිතාගෙන ඉන්න එකක්. එතකොට ස්වාමීන් වහන්සේ පුනරුත්පත්ති. අපි ඕන තරම් අහලා තියෙනවානේ මැරුණාට පස්සේ මිනිස්සෙක් කියලා උපදිනවනේ කියලා. ඕන තරම් අහලා තියෙනවනේ කියනකොට ඇත්තම කීයක් විතරද අහලා තියෙන්නේ? ඕන තරම් අහලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඇත්තම කීයක් විතර අහලා තියෙනවා? ඕනනම් 3ක් අහලා ඇති.
ඔබ පොඩ්ඩක් හොයලා බැලුවද එහෙම වෙන්නේ කියලා? 3ක් අහලා තියෙනවා. ඕනම් 5ක් අහලා තියෙනවා. ඒත් ඒව පත්තරයකින් කොහෙන් හරි කියූප එක. නවත් මිනිතුනේ හැම තප්පරයකදී මිනිස්සු දෙන්නේ මැරෙනවා. ඒ මැරෙන හැම දෙන්නටම පුනරුත්පත්ති කතා නෑ පත්තරවල. මෝඩ වෙන්න එපා පිටු. ඒක මහා බොරු වැඩක්. ඒ කියන්නේ ඒ කියන්නේ පිටුනේ ඔබවම රවට්ට ගන්නවා. මේ ඇත්ත යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථය වහලා බොරුවක් උඩින් දාගෙන ඒක මත ජීවත් වෙනවා. නෑ එහෙම වෙන්නේ නෑ කියලා හිතන් ඉන්න. පිටුනේ එහෙම වෙන්නේ නෑ කියලා හිතන් ඉන්නේ කොච්චර මෝඩ වැඩක්ද පිටුනේ. මොකද එහෙම වෙන්නේ නෑ කියලා හිතන් ඉන්න හැම වෙලාවෙම එහෙම වුණොත් ඒකට සාර්ථකව මූණ දෙන්න නම් පුහුණු කරන්න යමක් තිබුණොත් ඒකවත් කරගන්න වෙලාවක් නැහනේ. එහෙම වෙන්නේ නැහනේ කියලා හිතන් හිටියාම. ඒක හරියට නිකන් පිඟුදුනේ මොකක් හරි ක්‍රීඩා තරඟයකට. අපි හිතමු මීටර 100 ධාවන ඉසව්වක් කියලා. මීටර 100 ධාවන ඉසව්ව එක මිනිහෙක් හිතාගෙන ඉන්නවා. මිනිහා පරදින්නේ නැහැ කියලා. ඒ මනුස්සයා හිතාගෙන ඉතින් එහෙම ඉන්නවා ඉතින්. දැන් ඉතින් පරදින්නේ නැහැ කියලා හිතාගත්තට පස්සේ ඉතින් දිනීම වෙනුවෙන් මුකුත් කරන්න ඕනේ නැහනේ. පරදින්නේ නැහැ කියලා හිතන් ඉන්නවා. ඉතින් එයා එහෙම හිතන් ඉන්න තාක්කල් අර ජයග්‍රහණය උදෙසා කිසිම දෙයක් කරන්නේ නැහැ. ඔහේ ඉන්නවා. දැන් එයා එහෙම හිතන් හිටියා මෙහෙම වෙයිද? නේ. එයා හිතන් ඉන්නවා මං පරදින්නේ නැහැ. දැන් එයා එහෙම හිතන් හිටියාම පරදින්නේ නැද්ද? කොහොමද දන්නේ? ඉතින් මේ මිනිස්සු එහෙම හිතාගෙන ඉඳලි වෙලා ඉතින් තරඟයට මුහුණ දෙනවා. ඉතින් ඔබට හිතෙන්නේ නැද්ද මේ මිනිස්සු කොච්චර මෝඩයිද කියලා? කොහොමද එහෙම කියන්නේ? ඒක මහා මෝඩකමක් නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ භාෂිතය එහෙම වෙන එකක් නෑ මට කියලා හිතාගෙන ඉන්නවා. ඒකට මුකුත් කරන්නේ නැහැ. ඒකට උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ මොකද්ද? ඒක පොඩ්ඩක් ඇසුරු නිසුරු කරලා අනේ මේකෙන් ගැලවෙන්න ඕනනේ කියලා හිතන්නේ නැතුව එහෙම වෙන එක නැහැ කියලා හිතාගෙන ඉන්නවා. හරියට අර මැරතන් එක දුවන්න ඉන්න මිනිහා වගේ. ඉතින් මේ මනුස්සයාට කියන නම ඔබම දාන්න මොකද්ද කියලා. මේකෙදිට මේ කතා කරන්නේ ඔබගේ ජීවිතය ගැන. මේ කතා කරන්නේ පින්වතුනි ඔබගේ ජීවිතේට වෙන්න යන දෙයක් ගැන මිසක් ඔබගේ ගේ ඉස්සරහා තියෙන කොස් ගහට වෙන්න යන දෙයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඔබගේ ජීවිතේට වෙන්න යන දෙයක් ගැන කතා කරන්නේ. පින්වතුනි ඔබ මේ ගැන කොච්චර හිතන්න ඕනද? ඔබ නිය පිටේද ඉන්නේ? නැත්තම් අර පෘථිවිය හා සමාන වැලි ගොඩේද ඉන්නේ කියලා. කොච්චර හිතන්න ඕනද පින්වතුනි මොනවද ඔබ කරන්නේ ඒ වුණාට? ඔබ පින්වතුනි ඒක ගැන හිතන්නේ නැතුව අනිත් ඔක්කොම ගැන හිතනව නේද? ඒක එහෙම වෙන එකක් නෑ කියලා හිතාගෙන පොඩි බැජ් එකක් ගහගෙන ඒක එහෙම වෙන එකක් නෑ කියලා හිතාගෙන පුළුවන් තරම් කාල නාස්ති වෙනවා. පින්වතුනි මීටර 100 දුවන්න chance එකක් ගන්න පුහුණු වෙන්න තියෙන ටයිම් එක නේද ඔය වේස්ට් වෙන්නේ. අවුරුදු 20ක්, අවුරුදු 30ක්, අවුරුදු 40ක්, අවුරුදු 15ක්, අවුරුදු 50ක්, 60ක් තිස්සේ ඒ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරපු දේ එහෙම වෙන එකක් නෑ කියලා හිතාගෙන ඒකට මුහුණ දෙන්න ඕන කරන උන්වහන්සේ දේශනා කරපු දේ ගැන පොඩ්ඩක් අහන්න නැතුව ඒකට උන ප්‍රතිපදාවක් කරන්නේ නැතුව දැන් අවුරුදු 60ක් හිටියා නේද? තාමත් ඔබ එහෙම හිතන් ඉන්නවා විතරයි නේද? දිවට හොරා බෙහෙත් බොන්න හදන්න එපා පින්වතුනි. බොරු කරන්න එපා. ඔබ ඔබගේ පපුවට තට්ටු කරලා අහලා බලන්න. ඔබ එහෙම වෙන එකක් නෑ කියලා හිතාගෙන ඔබගේ කාලේ නාස්ති කරගන්නව නෙමෙයිද ඔය කියලා. ඔය කරන්නේ කාලේ නාස්ති කරන එක අපෙන්. ඔබට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙන මේ අවස්ථාව ගැන ඔබ ඊට වඩා ගොඩාක් හිතන්න ඕනේ. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඉතින් ඉතින් දැන් මොකද්ද කරන්නේ මේකට කියලා. උන්වහන්සේ දෙනවා පින්වතුනි මෙන්න මෙහෙම කෙනෙක් නම් කවදාවත් සතර පායට යන්නේ නැහැ කියලා මම කියලා කිව්වේ තථාගතයන් වහන්සේ එතන මම ඔබට පොරොන්දු දෙනවා කියලා. උන්වහන්සේ කියනවා යමෙක් සෝතාපන්න වුණොත් නම් ඒ කෙනායි සතර පායට වැටෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කළා.
දැන් එහෙනම් මං කියන්නේ පින්වතුනි ඔබ මුළු ජීවිතේම උත්සාහ කරන්න ඕන මොකටද ඇත්තටම? පින්වතුනි ඔබගේ කාලය කැප කරන්න ඕන පින්වතුනි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු අන්න ඒ දේ සාක්ෂාත් කරගන්නනේ. මොකද ඔය දේවල් මොක කරත් පින්වතුනි ඔබ ඒ දේ සාක්ෂාත් කරගෙන නැත්තම් 99.999999999ක්ම පින්වතුනි හේතු තියෙන්නේ අර පෘථුවිය හා සමාන මහා වැලි ගොඩට එකතු වෙච්ච තවත් එක වැලි කැටයක් වෙන විතරයි අපට. ඒකට ඇතුල් වුණොත් පින්වතුනි හිතන්න එහෙම එපා ආයි ගොඩ එන්න. මොකද පින්වතුනි සතර අපායකට වැඩිච්ච මිනිස්සෙක් ගොඩට ගන්න කාටවත් බෑ. බුදු කෙනෙකුටවත් බෑ. සතර අපායට වැඩිච්ච මිනිස්සෙක් පින්වතුනි ආයි ගොඩට එන්නේ කර්ම ශක්තිය විසින්. කර්මය කියලා කියන්නේ ශක්තියක් මිසක් දුක් විඳිනවා දැකලා අනේ පවුනේ කියලා මිනිස්සෙක් කරන එකක් නෙමෙයි. කර්ම ශක්තිය කියන්නේ ශක්තියක්. ශක්තියකට හිතක් පපුවක් නැහැ. ශක්තියක් එක්කයි ගනුදෙනු කරන්නේ. ඔබගේ ජීවිතේ ඉරණම ඔබ බාරලා දීලා තියෙන්නේ කර්ම ශක්තියකට. එයා ඕන එකක් කරයි කියලා. කොච්චර මෝඩයිද එහෙමනම්. ඔය කාරණාව පිටුතුනි මගේ ජීවිතේට ඇහුණ දවසක ඒ තථාගතයන් වහන්සේගේ පිළිසරණ පතාගෙන මාව බේරලා දෙන්න ස්වාමීනි කියලා උන්වහන්සේගේ පිළිසරණ පතාගෙන ආපු ඒ උතුම් සංඝයා වහන්සේ නමකගෙන් මේ කාරණාව මට ඇහුණා. ඇයිච්ච වෙලාවෙන් පිටුතුනි මම තේරුම් ගත්ත පළවෙනි දේ තමයි මම සාමාන්‍ය මිනිස්සෙක් සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරපු සම්මා සම්බුදු පියාණන් වහන්සේට තරම් ඥානයක් නැති කෙනෙක් එච්චර මොලයක් මට නැහැ. එහෙනම් මං මේ වෙලාවේ උන්වහන්සේ කියපු මේ වචනේ හිස් මුදුරින් පිළිගන්නවා කියලා මම නම් මේ වචනේ පිළිගත්ත පිටුනේ වෙලාවේ. මම පිළිගත්ත දේ තමයි මම මේ කරන ඒ කියන්නේ දැන් කරන නෙමෙයි එදා මං හිතපු දේ මම මේ කරන දහබලු වැඩවලට මම නම් අනිවාර්යයෙන්ම ටිකට් එක හම්බ වෙන්නේ මට ඔය නියපිටකට නෙමෙයි අනිවාර්යයෙන්ම උන්වහන්සේ පෙන්වලා දීපු මහ පොළොව හා සමාන මහ වැලි කැට ගොඩේ තවත් එක වැලි කැටයක් මං වෙනවම තමයි කියලා මට ඒ වෙලාවේ හිතුණා මේ පුංචි මොලේට. මොකද මට බුදු පියාණන් වහන්සේ හරි විශ්වාසයි. මොකද මට උන්වහන්සේ තරම් තේරෙන්නේ නැති නිසා. මට උන්වහන්සේ තරම් තේරෙන්නේ නැහැ පොඩ්ඩක්. උන්වහන්සේ කියපු වචන ටිකට පිංගුතුනි සුළුදිය පහවුන් නැතුව විතරයි මගින. ඇඟේ රෝම කූප කෙලින් වුණා. මේ මොනතරම් භයානක වැඩපිළිවෙලකටද මේ මම මුහුණ දෙන්න යන්නේ? මේ මොනවත් නොදැනනේ මම මේ ඉන්නේ ඔහේ මෝඩෙක් වගේ. කියලා ඇඟ සලිත වෙලා ගියා පිංගුතුනි. ඒ කතාව ඇහුනහම එදාම තීරණය කළා. වහාම ක්‍රියාත්මක කරන පරිදි මේ දැන් ඉඳලා අනේ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ මොකද්ද මේකට මට කරන්න කියන්නේ? අන්නේ කරන්න කියන හැම දෙයක්ම මම අදපටන් කරනවා කියලා හිතාගෙන මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරගත්ත එකේ. ඒ වෙනස් කර ගැනීම පිංගුතුනි අද වෙනකොට තථාගතයන් වහන්සේ දේශනා නොකරත් උන්වහන්සේගේ මඟ පිළිවෙල ආපු නිසා වැඩ පිළිවෙල ආපු නිසා අද මට තේරෙනවා උන්වහන්සේ ඒ කියපු කාරණාව හරියටම හරි කියලා. ඒ කියන්නේ මේ ඔහේ ඉන්න මිනිස්සු මැරෙන හැම මිනිස්සයාම යන්නේ කොහෙටද කියලා මට නම් දැන් තේරෙනවා. මිනිස්සු මොනවද දන්නේ නැහැ පිංගුතුනි. ඔහේ ඉන්නවා. මේ එහා පැත්තේ ඉන්න එක කෙහෙල් කඳ කඩාගෙන වැටෙනවා වගේ ඔහේ ඩොග් ගාලා වැටලා මැරෙනවා. ගාණක් නැහැ යනවා මල ගෙදර. ඒකට එක විනාඩියකට හිතෙන්නේ නැහැ මේක මටත් වෙනවනේ කියලා. තව පොඩ්ඩකින්. එහා ගෙදර මිනිහා මැරුණා, ඉස්සරහා ගෙදර මිනිහා මැරුණා, දකුණු පැත්තේ ගෙදර මිනිහා මැරුණා. මේ ස්වභාව ධර්මයේ පින්වතුනි මේ ස්වභාව දහම පෙන්නලා දෙනවා සැරින් සැරේ උඹටත් ඕක වෙනවා කියලා. ඒක පේන්නේ නැතුව අනිත් ඔක්කොම පේනවනේ. පුදුම වැඩේ කියන්නේ. එහා ගෙදර මිනිහා මැරිලා. දවස් 7ක් මල ගෙදෙට්ට ගියා. මේකට ඉඳපු මිනිස්සයා.
දවස් 7ක් මලගෙදරට ගියත් මේ මනුස්සයට හිතෙන්නේ නැහනේ. මේ මැරිච්ච මිනිහට මොකක් වුණාද දන්නේ නැහැ. ඒක ගැන මං හොයලා බලලා මට මේක වෙන්න කලින් මං ඒකට උත්තරයක් හොයාගන්න ඕන කියලා මේ මනුස්සයට හිතෙන්නේ නැහනේ. ඉපදුන දා වෙනකම් මේ වෙනකම් මලගෙවල් හේ කෙස් ගහන්න ගිහිල්ලා ඇති. නමුත් එක දවසකවත් හිතෙන්නේ නැහැ මේ මැරුණේ මිනිස්සෙක් කියලා අඩුම ගානේ. පිටුතුනේ පොඩ්ඩක් හරි හිතුණා මේ මැරුණේ මිනිස්සෙක් කියලා. ඒකට තේරෙන්නේ නැහැ මේ මං මගේ මේකෙක් මැරිලා තියෙන්නේ කියලා. පොඩ්ඩක් හොයලා බලන්න මේකට මොකද වෙන්නේ උනේ කියලා මේ මැරිච්ච එකට. ඒක හොයලා බලන්නේ නැහනේ. අනිත් ඔක්කොම හොයලා බලනවානේ. පුදුම වැඩේ කියන්නේ. එයා ගෙදර මිනිස්සු මැරුණාට පස්සේ මේ ගෙදර ඒ ගෙදර එන කට්ටියට දානයක් එහෙමනම් දෙනවා. පිංගුතුනි ඔබගේ මේ ඔබට ඔබ සිහි නැතුව වැටෙන්නේ බෑ. පිංගුතුනි මිනිස්සෙන් මැරුණා කියලා ආරංචි වුණාම. ඇයි? ඔබත් මිනිස්සෙන් නිසා. ඇයි? ඔබට මොකක් වේද කියලා ඔබ දන්නවද? පිංගුතුනි මුකුත් නොදැන මේ ලෝකෙ මිනිස්සු ඔහේ ජීවත් වෙනවා. ටීවී එකක් දාලා බැලුවොත් පින්වතුනි ඒකේ තියෙන තරමක් තියෙන්නේ ලෝකේ උලාකාහල්ලා කියලානේ. ඇත්ත යථාර්ථේ වහලානේ තියෙන්නේ. පත්තරය කලම් බැලුවොත් පින්වතුනි ඒකේ තනිකරම තියෙන්නේ ඇත්ත යථාර්ථේ වහලා ලෝකේ උලාකන ටිකක්මනේ තියෙන්නේ. පින්වතුනි වීරත්වයෙන් ජීවත් වුණාට ආවේ කොහේ ඉඳලා කියලා දන්නෙත් නැහැ. යන්නේ කොහෙටද කියලා දන්නෙත් නැහැ. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ 99.99999%ක්ම ඔබත් ඒ අතරද කියලා බලන්න. මොකද ඔබ යන්නේ කොහෙටද කියලා දන්නව නම් පිංගුතුනි ඔබ මේ වෙනකොට මරණයට සූදානම්. ඔබ මරණයට සූදානම් නම් ඒකෙන් ගම්ම්‍ය වෙනවා ඔබ යන්නේ කොහෙද කියලා දන්නවා කියලා. ඔබ ඒක දන්නේ නැතුව නම් පිංගුතුනි ඔය කරන දේවල් කරන්නේ. මං අහන්නේ ප්‍රශ්නේ ඔය කරන දේවල් වල ඇති ඵලය මොකද්ද කියලා. ඕක නිකම් පිංගුතුනි අර වෙරළේ හදන වැලි මාලිගා වගේ වැඩක් නේ. ඔය කරන ඔක්කොම පිංගුතුනි ඔහේ දිය වෙලා යනවනේ. ඇයි? ඇයි අර ඔබගේ එහා පැත්තේ ඉන්න මිනිස්සුත් ඔය ටිකම කළානේ. මතක නැද්ද? බොහොම සරල සිද්ධාන්තයක්. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ බුද්ධ වචනය ගැන හිතන්න. ඒ බුද්ධ වචනේ ඔබගේ හිතේ කොනක මුල්ලක හංගන්න නෙමෙයි ඕනේ. ඔබගේ හිත පුරා ඒ බුද්ධ වචනේ ගහගන්න. කොටා ගන්න. මේ ලෝකේ මැරෙන සුගතිගාමී කියන මිනිස්සුන්ගෙන් නියපෙටේ වැලි වගේ ප්‍රමාණයක් විතරයි නැවත මනුස්ස හෝ සුගතිගාමී වෙන්නේ. අනිත් හැම එකම සතර පාට යනවා. මේක නිතර නිතර සිහි කරන්න. මේකෙන් ගැලවෙන්න නම් පින්වතුනි නිශ්චිත වශයෙන්ම මේකෙන් ගැලවුණා කියන සහතිකේ දෙන්න පුළුවන් යමෙක් සෝතාපන්න ඵලයේ පිහිටියොත් විතරයි. යමෙක් සෝතාපන්න ඵලයේ පිහිටියොත් තථාගතයන් වහන්සේ දේශනා කරන ස්ථිර වශයෙන්ම මේ කෙනා නම් සතර අපායකට ඇතුල් වෙන්නේ නැහැ කියලා. ඔබ සෝතාපන්නත් නැහැ කියලා ඔබට හැඟෙනවනම් ඔබ මාර්ගඵලලාභී කෙනෙකුත් නෙමෙයි කියලා ඔබට හැඟෙනවනම් ඔබට දැහන් සමාපatti වල සමවැදිලාම ඉන්න පුළුවන් හැකියාවකුත් නැහැ කියලා ඔබ දන්නවනම් ඔබට මුකුත් නැහැ කියලා දන්නවනම් ඔබ කොහොමද පින්වතුනි නිදහසේ ඔහොම ඉන්නේ? ඔබ මේ වෙනින් මහන්සි වෙන්න ඕනේ නැද්ද? මේ ටික අහන් ඉන්න කොල්ලන්ට කෙල්ලොන්ට මේ කියන්නේ. පොඩ්ඩක් බුද්ධිමත්ව හිතහල්ලා. මේක ගොඩ දාන්න හම් වෙච්ච එකම chance එක මේ ගෙවෙන්නේ. මේ මහා බියකරු ගමනෙන් ගොඩ යන තියෙන එකම chance එක මේ ගෙවෙන්නේ. මේ හම් වෙලා තියෙන මනුස්ස ජීවිතේ නැති වුණොත් ඔබ නැවත මහගෙදරට යනවා. මහගෙදර කිව්වේ සතර අපාය. දරුවනේ ගියොත් ගියා තමයි ඉවරයි. ඔබගේ ආච්චිට වෙච්ච දේ ඔබ දන්නේ නැහැ. ඔබගේ සීයට වෙච්ච දේ ඔබ දන්නේ නැහැ. ඔබගේ මැරිච්ච ඥාතියට වෙච්ච දේ ඔබ දන්නේ නැහැ. පොඩ්ඩක් හොයලා බලන්න මොකද උනේ කියලා ඒකලට. නොමරන මිනිහෙක් වගේ බොරුවට ජීවත් වෙන්න එපා. යථාර්ථය තේරුම් ගන්න. මේ සසර ඕගේ ගැන තේරුම් ගන්න.
මේ හම්බෙලා තියෙන බොහොම පොඩි අවස්ථාවක්. මේ හම්බෙලා තියෙන බොහොම අල්ප මාත්‍රී අවස්ථාවක්. මේ බුද්ධ වචනය ඔබගේ කනට ඇහුණෙත් කල්ප ගානකට පස්සේ කියලා ඔබ දන්නවද? මේ වචනේ මේ වචන පද ටික ඇහිච්ච මාත්‍රිය පිනක් හරි තීච්ච කිසිම කෙනෙක් ඔහේ කාලේ ගත කරේ නැහැ. එතනින් එහාට වහාම ක්‍රියාත්මක වුණා. මොකද උන්වහන්සේ මේ කතාව කිව්වේ තිරිසන් සතෙකුට නෙමෙයි. සුගතිගාමීව ඉන්න මිනිස්සුන්ටයි මේ කතාව කිව්වේ. ඔබත් මිනිස්සෙක් නම් ඒ කියපු වචන ගැන හිතන්න. හිතලා ක්‍රියාත්මක වෙන්න ඒකට. ඒ උදෙසා කරන්න යමක් තියෙනවා නම් වහ කරන්න. ඒ උදෙසා ඇසිය යුතු බණක් තියෙනවා නම් වහ අහන්න. ඒ උදෙසා කතා බහ කරන්න උතුම් පිරිසක් මේ ලෝකේ ඉන්නවා නම් උන්වහන්සේලා මුණ ගැහෙන්න වහාම ගිහිලා ඇසුරු කරන්න. කල යුතු දේ කරගන්න ඔබගේ ජීවිතේට. පින්වතුනි, ඔය ජීවිතේ විනාශ වෙන්න ඉඩ දීලා බලන් ඉන්න මෝඩ මිනිස්සෙක් වෙන්න එපා. ඔය යන විදිහට ගියොත් එතෙන්ට තමයි වැටෙන්නේ. ඔබට ඒක එහෙම විශ්වාස නැත්තම් ඔබ බොරුවට බුදු පියාණන් වහන්සේට මල් පූජා කරන්නත් එපා. බොරුවක් නේ කරන්නේ. භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේටයි මේ සියලුම පූජාවෝ කියලා කියන ගමන් එහෙනම් වරහන් ඇතුළේ අර වාක්‍යයක් කියන්න. මොකද්ද? ඔබ වහන්සේ අර මිනිස්සෙන් මැරුණාම අර නියපිඩේ ප්‍රමාණයක් විතරක් සුගතිගාම වෙලා අනිත් ඔක්කොම සතර අපායට යනවා කිව්වේ. ආන් ඒ වාක්‍ය විතරක් හැර ඔබ වහන්සේ කියපු අනිත් ඔක්කොම ඇත්ත. ඒකටයි මේ පූජාව කියලා එහෙනම් වන්දනාමාන කරගන්න. දැන් උන්වහන්සේ කියන දේ පිළිගන්නෙත් නැත්තම් උන්වහන්සේලාට ඔබට ඥානයකුත් තියෙනවා නම් බොරුවට බුදුන් සරණ යන්න එපා. අපරාධෙනේ. දැන් බොරුවක් නේ කරන්නේ ඔය. දැන් බොරුනේ කරන්නේ. ඒ වචනෙට කරු කරලා වැඩ කරන්න එපා. බලන්න ඔබ කල්පනා කරලා ඒකට අනු වැඩ කරනවද ඇත්තටමද කියලා. මොකද මේ වචනේ පිංගුතුනේ ඔබගේ ඔළුවට වැටුණා පිංගුතුනේ හිස ගිනිගත් එක්ක එකිනෙ නිවන් ආසේ. වහ ක්‍රියාත්මක වෙන්න බෑ. පිංගුතුනේ අපිට නම් ওই වචනේ ඇහුණා. ඇයිලා මාස 3ක්වත් ගියේ නෑ පිංගුතුනේ අපි සිවුරටත් ආවා. ඔබට එච්චර කරන්න බැරි වෙයි. මොකද අපේ පුංචි මොලේට ඔච්චරයි තේරුනේ. මම ඔබට දොස් කියනවා කියලා එහෙම හිතන්න එපා. මේ ඔබ බේරගන්න කියන පොඩි වචන ටික. තීරණය ඔබගේ අතේ. ඔබට පුළුවන් කැමති දෙයක් තීරණය කරන්න. ඔබ ඕන දෙයක් තීරණය කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ ඕනනම් කෙලිම මොකද කරන් තියෙන්නේ? නෑ, එහෙම වෙන්නේ නෑ කියලා ඒක අමතක කරන්න. අමතක කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අමතක කළා කටයුතු කරගෙන ඔහොම ඉස්සරහට යන්න. දිගටම යන්න. දවසක දැනගන්න පුළුවන් වෙයි. ඔබටද තේරෙන්නේ තථාගතයන් වහන්සේට තේරෙන්නේ කියලා. එදාට ඔබට දැනගන්න පුළුවන් වෙයි. මතක තියාගන්න. හැබැයි එදාට ඔබ ප්‍රමාද වැඩි. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ. දුකකිනි මිනිසත් බව ලැබගන්නේ. මෙදකිනි මෙසසර දුක් දුරලන්නේ. සුදනනි කිම වීරිය නොකරන්නේ. දැන් පිංගුතුනි මේ කාරණා ඔළුවේ තියාගන්න. අපි තවත් දවසක මුණ ගැහිලා මෙතනින් එහාට ටික කතා කරමු. හොඳට ඔළුවේ තියාගන්න මේ කියපු ටික. ඔය ඔබ ගත කරන ජීවිතේ හරිමද කියලා හිතලා බලන්න. ඔය ඔබ කල යුතුයම දේවල්මද කියලා හිතලා බලන්න ඔය කරන්නේ. ඕක කර ඉන්න අය ලෝකේ ඕන තරම් ඉන්නවා. බිලියන් 8.5ක් ඉන්නවා. ඔබ ඔය කරන දේවල්ම කරන මිනිස්සු. මේ ඔබත් ඒකම නම් කරන්නේ. කරලා බලන්න මොකද වෙන්නේ කියලා. වෙනස් වෙන්න හිතන්න. බුද්ධ වචනයට අනුව කටයුතු කරන්න. මේ මහ භයානක ගමනක්. හරි ලස්සන ලෝකෙ මවලා තියෙනවා සුන්දර විදියට වගේ. නමුත් හරිම භයානක ගමනක අපි ඔක්කොම ඉන්නේ. පොඩ්ඩ එහෙම ගියොත් පිංගුතුනේ ඔබට වෙන දේ දන්නේ
ඔබ විතරයි. එදාට වෙන කවුරුත් නැත. ඒ නිසා වහවහ හිසගිනිගත් එගිනි නිවන්නාසේ ඔය මනුස්ස ජීවිතේ ආයුෂ ටික ගෙවිලා යන්න කලින් අර බුද්ධ වචනය පිළි අරගෙන හිස් මුදුනේ තියාගෙන වහවහ ඔය ගෝරතර සසරින් යන ගමනේදී ආයිසරයක් මේ නිරේට ඇතුල් වෙන්නේ නැතුව ගොඩ දා ගන්න ක්‍රමයක් ගැන කල්පනා කරලා කටයුතු කරන්න. ප්ලෑන් කරන්න, හිතන්න, කල්පනා කරන්න, හොයලා බලන්න. බුදුන් දෙසූ ඒ කාරණාව ඇත්තමද කියලා. ඒක ඇත්තම නම් ඔබට බොහෝ රිදේවි. ඕනේ නම් බොරුවක් කියලා හිතාගෙන කටයුතු කරගන්න. එතකොට දවසක ඔබට ඔප්පු වේවි. කවුද හරි කියලා. එහෙනම් පිංගුසුනි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි තව දවසක මුණ ගැහිලා මෙතනින් එහා ටික කතා කරගෙන යමු. හොඳයි පිංගුතුනි එහෙමනම් කෙටියෙන් පුණ්‍යානුමෝදනාවක් කරලා අද අපේ ධම් සාකච්ඡාව හමාර කරමු. හොඳයි පිංගුතුනි එහෙමනම් සියලු දෙනා සිහිපත් කරගන්න. උදාසර මට මේ දක්වා කාලය පුරාට විවිධ ආකාරයෙන් බුද්ධ වන්දනා, බුද්ධ උපස්ථාන ආදී දේවල් කරලා දහම් දේශනාව ශ්‍රවණය කළා. ඒ ආදි වශයෙන් කරගන්න යුතුන අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සිහිපත් කරගන්න. මේ කරගන්න යුතුනවා සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා පළමු කොටම ආරාමේ වැඩ වාසය කරන ගුරු ස්වාමීන් වහන්සේ අතුරු මග වඩන්නා වූ සීලම් භික්ෂුන් වහන්සේලා සියලු දෙනා සිහිපත් කරගන්න. ඒ වගේම ලෝකාත්‍රය පුරාවට මග වඩන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවණ පිරිසම සිහිපත් කරගන්න. ඒ වගේම පිටු සිහිපත් කරගන්න සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමල කැපෙලා කටයුතු කරන්නා මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකාත්‍රි පුරා මග වඩන්නා වූ කටයුතු කරගෙන යන්නා වූ ඊතු මහා සංඝරත්නය සිහිපත් කරගන්න. ඒ වගේම මව් දෙමාපිය හිතමිති ඥාති සෑම සුදුනා සිහිපත් කරගන්න. ඒ වගේම රට ආරක්ෂා කරන රට පාලනය කරන රට සංවර්ධනය කරන යම් පිරිසක් ඉන්නෝනේ සෑම සුදුනා සිහිපත් කරගන්න. පිටුතුනි මේ කරගන්න තුන අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංග ඒකරතු විදී පැතිරියත්තා මේ පින් විදී පැතිරියාම තුලින් එයට හැදිවැළි තිබෙනා වූ රෝගාබාධ ගහපල උපද්‍රව අණවින කොඩි විනි හිරබන්ධන විනබන්ධන නැත්තන් සියල්ල ගසා දුරින් භූතේත්වා සර්වේ සත් ධාතු දූෂණය වීම වෙනපෙනියා වූ රෝගාබාධ නැත්තන් සියල්ල ගසා දුරින් භූතේත්වා අටානුව රෝග නවනෝකයේ දෙසිතුනක් අන්තර නැත්තන් සියල්ල ගසා දුරින් භූතේත්වා දස කුසලෙ මිදෙත්වා දස කුසලෙ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියන සාදුකාරය දෙල පින් අනුමෝදන් කරන්න. හොඳයි පින්තුනි මේ වගේම සිහිපත් කරන සම්බුද්ධ ශාසනය සම්බුද්ධ දේශනේ සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීම උදෙසා කැපෙලා කටයුතු කරන්නා වූ තාවතින්ස වාසී වැඩ වාසය කරන්නා වූ සක්‍රදේවතුමා ඇතුළු සියලු පරිවාර සේනා පිරිස ඒ වගේම චාතුරු මහරජාගේ වැඩ වාසය කරන උත්තරාෂ්ට්‍ර විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රවණය කියනවා සතරවන් දේව මහරජුසායගේ පරිවාර සේනා පිරිස ඒ වගේම පින්තුනි පොළොව තලින අකටන බ්‍රහ්ම ලෝකේ දක්වා වැඩ වාසය කරන සියලුම සම්මද්දෘෂ්ටි දේව සමයන් වහන්සේලා ඒ වගේ සද්ධර්ම දේශනා ශ්‍රවණය කිරීම නිසා මේ ස්ථානට පැමිණියා වූ ඒ දේවතා පිරිසක් ඉන්නවා සෑම සිටුනා සිහිපත් කරගෙන ඒ වගේම පින්තුනි අපේ පීඨක් ආරක්ෂාව රැකවරණයක් වන්නා වූ ශ්‍රී විෂ්ණු කතරගම සමාන්පාත් වෙන ජරිමුණ්ඩ අයිනායක ගම්මාර බණ්ඩාර ආදී නානා නම් කොතලින් පෙනී සිටිනා වූ සීලම සම්මද්දෘෂ්ටික දේව සමන් වහන්සේලා සෑම සුදුනා සිහිපත් කරගන්න යදුනා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගා ඒකිරිත වීදී පැතිරියත්වය පින් වීදී පැතිරියාම තුලින් දෙවියන්ගේ දේවානුභාවී 이르දී බලයේ තේජස පටිභාන ඥානෙ තවතත් වඩා වර්ධනය වේවා චිරාත් කාල ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම උදෙසා සීලම හේතු වාසනා ඒකාන්ත සැකසීත්වා දස කුසලෙ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියන සාදුකාරය දෙල පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිටුනේ අවසාන වශයෙන් සිහිපත් කරගන්න මේ කරගන්න යන අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගා සියල්ල බලමහිමේ අනන්ත සතර පුරා පැමිණි ගමනේදී ඒ ඔබගේ නමින් ජන්මාන්තරගත වෙන මළගියව ඥාති මිත්‍ර ආදියම් පිරිසක් ඉන්නවනේ සෑම තුනම සිහිපත් කරගන්න. ඒ වගේම පන්දාපඩන් මේ දක්වා කාර්යය පුලාවට ඔබගේ නමින් ජන්මාන්තරගත වෙනා වූ ඥාති වශයෙන් ඉඳලා හිත මිත්‍ර ආදී වශයෙන් ඉඳලා මළගියව යම් පිරිසක් ඉන්නවා නම් දුගතිගාම වෙලා සෑම තුනම සිහිපත් කරගන්න මේ කරගන්න යන අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගා යකර වීදී පැතිරියත්වා. ඒ වගේ මේ ස්ථානට පැමිණියව යම් පිරිසක් ඉන්නවා නම් ඒ සෑම තුනම සිහිපත් කරගන්න. ඒ වගේම ඔබට කරදර බාධා කරන අමනුෂ කොට්ටාසයක් ආදී පිරිසක් ඉන්නවා. ඒ සෑම තුනම සිහිපත් කරගන්න මේ කරගන්න යුතුනවා අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංග ඒකරිත විදී පැතිරියත්වා. ඒ පින් විදී පැතිරියාම තුනේ යයි දුගති ගාමී තැන් වලින් අතහැරලා මිදෙට සමුද්‍ර සුගතියත් බවලවත දස කුසලෙ මිදෙත්තා. දස කුසලේ වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා තැන සාදුකාරය දෙල පින් අනුමෝදන් කරන්න. හොඳයි පින්තුණිය වගේම සිහිපත් කරගන්න මේ කරගන්න යුතුන අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගාල් සියල්ල මහා බල බහිමින් මේ මිහිමල්ල මත ලක්ෂ ගණනින් අරියතුන් වහන්සේලා පහළ වෙත්වා කියලා තන සාදු කරදිලා අදිෂ්ඨාන කරන්න. ඒ වගේම පිටුනේ අවසාන වශයෙන් සිහිපත් කරගන්න මේ සීලොම් පිංකුසල මහා බල මහිමින් ඔබ අප සීල දිනාටම
මේ ජීවිතය තුළදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ඒ නිවිසනසේ පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට මේ සියලු පිංසල් ඒකාන්තයෙන් හේතු වාසනා වෙත්වා කියලා තන සාදුකාරය දීලා අදිෂ්ඨාන කරන සෑම දිනකටම යහපතක් වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලන්ති සියලු දෙනාට යහපතක් වේවා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.